අප්පමාදු අමත පදං පමාදු මච්චුනෝ පදං අප්පමත්තානමේ අන්තේ යේ පමත්තා යතාමතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අප්පමාදු අමත පදං පමාදු මච්චුනෝ පදං අප්පමත්තා නමේ අන්තේ යේ පමත්තා යතාමතා ශ්‍රද්ධාවන්ත කාරුණික අද බලාපොරොත්තු වෙන්නේ පින්වත් ඔබට අප්‍රමාදීව කටයුතු කිරීමේ ආනිසංස වැදගත්කම් ඒ වගේම ප්‍රමාද වෙලා බෞද්ධ ජීවිතයේ ගත කිරීමෙන් ජීවන ගමන ගත කිරීමෙන් ලැබෙන අනිතු ප්‍රතිඵල පිළිබඳව දහම් පදයක් ඔබට ගෙන එන්න බලාපොරොත්තු වෙන මොහොත. පින්නතුනේ බෞද්ධ ඔබ බෞද්ධ හැටියට ධර්ම දේශනාවක් දේශනා කරන්නට කලින් ශ්‍රවණලාභී ඔබට ලෝතුරු බුදුහාමුදුරුවෝ අනක් පනවලා තියෙනවා. අනක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි බණ අහනකොට කොහොමද මගේ පින්නතුනේ ධර්ම ශ්‍රවණය කරන්නේ? එහෙම අපි කල්පනා කරලා බැලුවාම දහමන්ත එක්ක මගේ ලෝතුරු බුදුහාමුදුරුවෝ එදා දෙවුරන් විහිරේ වැඩ ඉන්න වෙලාවේ මගේ පින්නතුනේ ලෝතුරු බුදුරජාණන් වහන්සේ ගාවට එනවා කුසල් මහ රජු. බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කුසල් මහ රජු වහනවා බුදුහාමුදුරුවනේ. උන්වහන්සේ ගාවට ඇවිල්ලා වන්දනමාන කරනවා. එකත් පසක වැඩි. එකත් පසක ඉඳගෙන රජතුමා ඉඳගෙන අපි ඔබ දැන් කල්පනා කරાવી එකත් පසක කියන්නේ කොහොමද කියලා. අපි තැනකට ගියාම අපි විහාරස්ථානයට ගියාම අපි කල්පනා කරලා බලුවොත් ඔබේ ගමේ පන්සලට ගියාම ඔබ හාමුදුරුවන්ට එක කෙලින් වන්දනාමාන කරනවා. එහෙම මගේ පින්නතුනේ ලෝතුරු බුදුහාමුදුරුවෝ හමුවට ගියාම එහෙම උන්වහන්සේගේ කෙලෙන් ඉඳගෙන වන්දනමාන කරන සිතක් නේ. උන්වහන්සේට අපි පසක පිහිටුවල වන්දනාමාන කරන්නේ එකත් පසකින්. අපි එකත් පසක ඉන්නවා කියලා කියන්නේ මේක පැත්තකින් ඉඳගෙන අපි බුදුහාමුදුරුවන්ට පසක පිහිටුවල වන්දනා කරනවා. අපි පසක පිහිටුවල වන්දනා කරපු වෙලාවේ එදා කොසල් මහ රජුගේ අන්නේ ආකාරයට බුදුහාමුදුරුවෝ වන්දනාමාන කරනවා. වන්දනා කරලා කොසල් මහ රජුගේ මගේ පින්නතුනේ අහනවා බුදුරජාණන් වහන්සේ ලෝතුරු තථාගත ශාන්තිනායකයන් වහන්සේ ලෝතුරු බුදුහාමුදුරුවෝ
අපේ මෙලොව ජීවිතේ වාසනාවන්ත කරගන්න. පරලොව ජීවිතේ වාසනාවන්ත කරගන්න. ලෝතුරා බුදුහාමුදුරනේ අපි කොහොමද මේ ගිහි ජීවිතේ ගත කරන අපි කොහොමද අපේ මේ මනුස්ස ජීවිතේ බුදුහාමුදුරනේ ගත කරන්නේ කියලා. එදා කුසල මහ රජුරුව මේ කහන්නේ එතුමා රජ කෙනෙක් හැටියට රාජ්‍ය පාලකයෙක් හැටියට ලෝතුරා බුදුහාමුදුරන්ගෙන් කුසල රජුරුව අහනවා ඔබ හිතන්න තාන්න මාන්න තියෙන බොහෝ දේවල් ජීවිතේ එකතු කරගත්තු කෙනෙක් අපි ගත්තොත් එහෙම හිතනවා එහෙම කල්පනා කරනවා බොහොම අඩුයි. කුසල මහ රජු නිතර දෙවේල ලෝතුරා බුදුහාමුදුරුවෝ දකින්න ආපු අනුදායකයෙක් වෙලාවකට. එක වෙලාවකට බොහොම හොඳ පින්වත් රජ කෙනෙක්. එහෙම කල්පනා කළා බැලුවා හින්දා තමයි කුසල මහ රජුලවන්ට ධර්මයේ ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න වමනා කියන හැඟීම අපේ කුසල මහ රජුලවන්ට තිබුණ හින්දා තමයි එදා ලොකු ප්‍රශ්නයක් ලොකු අවබෝධයක් ලබා ගන්නට මගේ ලෝතුරා බුදුහාමුදුරුවන්ගෙන් මගේ පින්නතුනේ කුසල මහ රජුලෝ එහෙම ප්‍රශ්නයක් අහන්නේ. එතු මහන්නේ මෙලොව ජීවිතේ වාසනාවන්ත කරගන්න මෙලොව ජීවිතේ වාසනාවන්ත කරගත්තු අපි කොහොමද පරලොව ජීවිතේ වාසනාවන්ත කරගන්නේ? මගේ ලෝතුරා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා පින්නතුනේ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ. මගේ පින්නතුනේ ඉතාම සරල කාරණාවක්. ඔබ මේ ගහන් හිටපු ඔබේ ගෙදර ඉන්න දහම් පාසලේ මූලික වසර ඉගෙන ගන්න පුංචි පුතා දහම් පාසලට යන්නේ ඔබේ ආදරණීය පුතා දන්නවා මේ කියන්නේ අපේ සිත කය වචනය කියන මේ තුන්දර සංවර කරගන්න ඕන. මගේ පින්නතුනේ සිත කය වචනය කියන තුන්දර කියලා කියන්නේ මේ තුන්දර ආරක්ෂා කරගන්නට අපිට හැමෝටම හැකියාව ලැබෙන්නේ නැහැ. හැමෝටම මේ ශක්තිය උදා කරගන්න බෑ. පෙර පින තියෙන්න ඕන. පෙර සංසාරේ සිල් ආරක්ෂා කරලා තිබෙන්න ඕන. සංසාර ගමනේ හොඳ කුසල් සංවර්ධනය කරපු කෙනෙක් වෙන්න ඕන. හැමෝටම මේ කර්ම කාරණා සිද්ධ කරගන්න බෑ. අපි බෞද්ධ හැටියට මේ බෞද්ධ ධර්ම සමාජයේ ජීවත් වෙන හොඳ බෞද්ධයෙක් හැටියට ඔබ කල්පනා කරනවා නම් ඔබ හොඳ බෞද්ධයෙක් නම් මගේ පින්වතුනි ඔබයි හිතන්න ඕන. ඔබයි කල්පනා කරන්න ඕන. ඔබ කල්පනා කරනවා නම් ඔබේ ජීවිතය පිළිබඳව මොහොතක් බලන්න උදේ පාන්දර අපේ ගෙදර අපි බැලුවොත් අපේ ගෙදර ඉස්සෙල්ලම අවදි වෙන්නේ අපේ ආදරණීය අම්මා මෑණියන් වහන්සේ. ඔබේ අපි හැමදෙනාගේම මගේ පින්නතුනේ ජීවිතේ සමීපතම කෙනා තමයි මගේ ආදරණීය අම්මා. මේ මෑණියන් වහන්සේ උදේ පාන්දර මුරුතැන්ගෙට කියනව නම් එහෙම නැත්තම් කුස්සියට අපේ අම්මා නැගිටලා උදේ පාන්දර මුළුතැන්ගෙට යන අපේ අම්මා තමයි ගෙදර පායන ඉර පින්නතුනේ අහසේ පායන ඉර අපේ වත්තට වැටෙන්න කලින් මගේ පින්නතුනේ ගෙදරට පායන ඉර මගේ ආදරණීය අම්මා ඒ ආදරණීය අම්මා ජීවිතේ උදේ පාන්දර ඉර පායපු වගේ අපේ ආදරණීය මෑණියන් වහන්සේ තමන්ගේ නිවසට පායලා
ඒ ආකර්ෂණය උදා කරනවා වගේ අපිට පුළුවන්කම තියෙන්න ඕන අපේ ජීවිතේ සංවර්ධනය ඇති කරගෙන සීලය ආරක්ෂා කරගෙන මේ කටයුතු අපේ බෞද්ධ ජීවිතේ සංවර්ධනය කරගෙන යන්න. අපේ ආදරණීය මෑණියන් වහන්සේ කියා දෙනවා ජීවිතේ ලොකු පාඩමක්. අපේ අම්මා අර රත්නශ්‍රී විජේසිංහ කියන සංගීත රචකයා අම්මා ගැන ලස්සන පදවැඳුමක් කියනවා. එතුමා පදවැඳුම කියන්නේ ආදරණීය සෙනෙහබර අම්මගේ තියෙන වටිනාකම. ආදරණීය අම්මා ගෙදරට පායන ඉර ඒ වගේම පින්නතුනේ ආදරණීය මෑණියන් වහන්සේ කලා වැවේ තියෙන දියවර මයින ගාන්ට අපේ අම්මගේ ජීවිතයේ සිරින්ස තියෙනවා. අපි එහෙම කල්පනා කරද්දී අපේ ජීවිතයේ ශීලවන්ත බව අපි ඉස්සෙල්ලම දකින්නේ අපේ ආදරණීය මෞතුමී. ඒ කියන්නේ ප්‍රමාද වෙන්නේ නැතුව මා මුලින් ගාථා ධර්මයේ සිහිපත් කළා වගේ ප්‍රමාද වෙන්නේ නැතුව එදා කොසල් මහ රජුරවන්ට සිල් ආරක්ෂා කරන හැටි මගේ ලෝතුරු බුදුහාමුදුරුවෝ කියා දෙනවා. මගේ ලෝතුරු බුදුහාමුදුරුවෝ කියා දෙනවා කොසල් රජුරවන්ට. එතුමා රටේ රජ කෙනෙක්. එතුමා හොඳ පාලකෙක්. අපේ ලෝතුරු බුදුහාමුදුරුවෝ මෙලොව ජීවිතේ පරලොව ජීවිතෙත් වාසනාවන්ත කරගන්න මෙලොව ජීවිතෙත් වාසනාවන්ත කරගන්න කොසල් රජුරවන්ට බණ කියනවා. ඒ බණ කියන්නේ උන්වහන්සේ හොඳ රාජ්‍ය පාලකයෙක් හැටියට වෙන්නට පංචශීලය ආරක්ෂා කරගෙන දැහැමි රටක් බවට තමන්ගේ රට පරිවර්තනය කරගන්න ආකාරය. එහෙම ආරක්ෂා කරගෙන එහෙම දැහැමි රටක් පරිවර්තනය කරගන්න රජ කෙනෙක් හැටියට එතුමා ඒ ආකාරයට රාජ්‍ය පාලනය කරලා මගේ පින්නතුනේ පරලොව ජීවිතේ වාසනාවන්ත වෙන ආකාරයට උතුරා බුදුහාමුදුරුවෝ බණ කියනවා. ඒකයි අපේ මේ සිත කය වචනය කියන මේ තුන්දොර සංවර කරගන්න. අපේ සිත කියන්නේ පින්නතුනේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දුහරංගමං ඒකචරං අසරේරං ගුහාසං ඒ චිත්තං සංවිසන්තේ මොක්ඛන්තේ මාර බන්ධනා. පින්නතුනේ සිතේ සිතුවිලි ධාරාවන් අපට සංවර කරගන්න ලෙහෙසි පහසු නැහැ. අපේ සිත සංවර කරගන්න එක මේ බෞද්ධ ජීවිතයක් තුළ ප්‍රධාන කාරණාවක්. අපේ සිතින් තමයි බොහෝ දෑ සිද්ධ කරගන්නේ. අපේ සිතින් තමයි බොහෝ අකුසල් සිද්ධ කරගන්නේ. සිතින් තමයි මගේ පින්නතුනේ මහා පුණ්‍යවන්ත පිරිසිදුවරි පාර වෙන්නේ. එතකොට අපිට මහා ලොකු කුසලයක් ලැබෙනවා. ඒකෙන් තමයි පින්නතුනේ අපේ නිරන්තරයෙන් අපේ සිත පිනට යොමු කරන යන මේ සංසාර ගමනේ අපට හැකියාව තියෙන්නට ඕන. මගේ පින්නතුනේ මේ සිත සංවර කරගන්න. ඒක ලොකු කටයුත්තක් මගේ පින්නතුනේ. උදේ පාන්දර අපි නැගිටින අපි හවසට නිින්දට යන වෙලාවට අපිට පුළුවන්කම තියෙනවා නම් මගේ පින්නතුනේ නිදා ගන්න තැන පුංචි භාවනා කරන ස්ථානයක් බවට පරිවර්තනය කරගෙන පුංචි වෙලාවක් ඇස් දෙක පියාගෙන බොහෝම නිස්කලංකව උදේ පාන්දර නැගිට වෙලේ ඉඳන් දැන් මේ නිින්දට වාඩි වෙන තුරු නිින්දට ඇඳට එන තුරු මගේ ජීවිතේ මොනවද මගේ පින්නතුනේ සංසාර ගමනට අරගෙන යන්න පරලෝකයට අරගෙන යන්න මම මොනවද කළේ? එහෙම හිත නැත්තෝ අම්මා අප්පච්චි බොහොම අඩුයි. එහෙම හිත නැත්තෝ බොහොම අඩුයි. හැබැයි අන්නේ පුරුද්ද
අන්නේ සිරිත මේ බෞද්ධ ජීවිතේ ගත කරන හැම දිනාගම ජීවිතේ තියෙනවා නම් ඒක හරි වටිනවා. ඔබේ ජීවිතේ ඔබේ දවස ගත කරපු කාලය තුල ඔබට යම්කිසි වැරද්දක් වුණා නම් ඒක ඔබට සිහිනවා. ඒක ඊළඟ දවසේ ඔබට හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙනුවට ඔබට යමක් ඔබේ ජීවිතේට එකතු කර ගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ ධර්ම බෞද්ධ දර්ශනය මගේ පින්නතුනේ බොහොම ඊටාම සරල ඊටාම අපිට බොහොම සමීපව කල්පනා කරලා ඔබේ බෞද්ධ ජීවිතය නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙන ඉනිමඟක් හා සමානව තියෙනවා. අපේ ජීවිතයේ වැරදි අපිට මගහරව ගන්න පුළුවන් එකම කාරණාව ඒක අපි මෙනෙහි කරන්නට ඕන. කය වචනය දෙක ගැන අපි කතා කළාම අපේ සීලවන්තභාවය පිළිබඳව අපි අවබෝධයට ගන්න ඕන කාරණාව. කය වචනයේ දෙකේ සංවර බව මගේ ලෝතර බුදුහාමුදුරුවෝ දහම තුල පැහැදිලි කරනවා. පින්නතුනේ ජීවිතේ සීලවන්තභාවය ආරක්ෂා කිරීමේ සීලය යනු කය වචනයේ දෙකේ සංවර බවයි. එහෙම ආරක්ෂා කරාම ඒ කාරණා දෙක අවබෝධයෙන් අපි කටයුතු කරාම වගේ පින්නතුනේ අපිට පුළුවන්කම තියෙනවා හොඳ බෞද්ධ ජීවිතයක් ගන්න. එහෙමනම් අපි කල්පනා කරමුකෝ අන්න එහෙම බණහනම නම් අපේ මේ සිත කය වචනය කියන මේ තුන්දොර සංවර කරගෙන අපිට පුළුවන්කම තියෙනවා නම් වගේ පින්නතුනේ බණ අහන්න අපිට ධර්ම දේශනාවකින් ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨ උත්තම කුසල ළඟා කරගන්න පුළුවන්. උදාහරණයක් දා දේවරන් විහෙරට එදා කාලේ දා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න වෙලාවේ හැමදාම හවසට දේවරන් විහෙරට දිනපතා අම්මලා තාත්තලා බාල මහලු වැඩිහිටි තරුණ හැමදෙනාම බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න දේවරන් විහෙරට ගියා. ඒ යන අතරතුර එක නිවසක ඉඳගෙන හැමදාම අම්මා කෙනෙක් බලාගෙන ඉන්නවා. අම්මා අප්පච්චි මටත් පුළුවන් නම් අද බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න කොච්චර වාසනාවන්තද මම කොච්චර පින්වන්තද. මේ අම්මා හැමදාම කල්පනා කරනවා. හැමදාම දේවරන් විහෙරට යන මිනිස්සු දිහා බලාගෙන මේ අම්මා කල්පනා කරනවා. හැබැයි එක දවසක් මේ අම්මා තමන්ගේ දරුවත් වඩාගෙන යනවා දේවරන් විහෙරට බණ අහන්න ගියපු මේ ආදරණීය අම්මා තමන්ගේ පුංචි පුතා උකුලේ තියාගෙන දේවරන් විහෙරේ කොනකින් වාඩි වෙලා ධම්සභා මණ්ඩපේ බුදුහාමුදුරුවන්ගේ මේ අම්මා බණ හුවලු. ඒ බණ අහන වෙලාවේ මේ අම්මා බණ අහනවා. අපි කියනවා පින්නතුනේ අපේ පැරණි මිනිස්සු කියනවා සිංහල වචනයක් යමක් අපි කරනවා නම් ඒ කාර්යය හරියට ඉෂ්ට කරන්නට ඕන. නැත්නම් ඒ සිදු කරන කාර්යයෙන් පළක් නැත්තේ නෑ. මේ ආදරණීය මෞතුමිය බුදුහාමුදුරුවන්ගේ ධර්ම දේශනාවෙන් අනතුරුව බලුවට ගිහිල්ලා වැටිලා ඉන්න තමන්ගේ පුංචි පුතා උකුලට අරගෙන මෞතුමිය කල්පනා කරනවා අධිෂ්ඨාන කරනවා මම මෙතෙක් වෙලා ලෝතර බුදුහාමුදුරුවන්ගෙන් බණ ඇහුවා. එහි තියෙනවා නම් යම් කිසි ශක්තියක් ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධහමේ යම් ශක්තියක් තියෙනවා නම් මගේ පුතා සුවපත් වෙනවා. මේ ආදරණීය පුංචි පුතා විදාගෙන නැගිට්ටා වගේ සිහිය නැවත පියවි සිහිය ලැබුණා කියලා තමයි බණ පොතේ මගේ පිළිතුර සඳහන් වෙන්නේ. අන්න ඒක තමයි ධර්මයේ තියෙන වටිනාකම ධර්මයේ තියෙන ශක්තිය මගේ පිළිතුරේ. ඒක අපේ ජීවිතය අවබෝධයට ගත යුතුයි. අපි කතා කළේ මාතෘකා කළේ අප්‍රමාදීව කටයුතු කිරීමේ ආනිසංස. එදා පුංචි පොඩි හාමුදුරු කෙනෙක් අපේ අශෝක රජතුමා චණ්ඩාශෝක රජතුමා
මහා යුද්ධයක් කරලා කාලිංග රාජ්‍යය තුළ මහා ලේවිලක් බවට පරිවර්තනය කරපු අපේ චණ්ඩාශෝක රජුරුවන්ගේ හිත හදන්නේ පුංචි හාමුදුරුව කෙනෙක් උන්වහන්සේ රජ මැදුරට වැඩම කරලා රාජාසනයේ වාඩි වෙලා පුංචි හාමුදුරුවෝ මා මුලින් දේශනා කරපු ගාථා ධර්මයේ රජතුමාට සිහිපත් කරනවා දේශනා කරනවා. අප්පමාදු අමත පදං පමාදු මච්චුනෝ පදං අප්පමත්තාන මේ අන්තේ යේ පමත්තා යතාමතා. මහරජතුමනි, අපි ප්‍රමාද වෙන්නට හොඳ නෑ. අපි අප්‍රමාදීව කුසල් කරන්නට ඕන, කුසල් වඩන්නට ඕන. මහරජතුමනි, ඔබේ ජීවිතේ අප්‍රමාදීව කටයුතු කරන්න, නිරන්තරයෙන් කුසල් වඩන්න, මමින් ඔබේ ජීවිතය ඈත් කරගන්න. පුංචි පොඩි හාමුදුරුවන්ගේ ධර්මය ආපු චණ්ඩාශෝක රජතුමා එදා බුද්ධ කාලය තුල මගේ පින්නතුනේ 84000ක් ධර්මස්කන්ධයට 84000ක් විහෙර විහාරිත කරපු එකම රජතුමා බවට පත් වෙනවා. ඒ පුංචි හාමුදුරුවන්ගේ ධර්මයේ තුලින් අප්‍රමාදීව කටයුතු කිරීමේ ආනිසංස මහරජතුමාට අවබෝධ වෙච්ච හින්දා එහෙමනම් ලෞකික ජීවිතය ගත කරන මගේ පින්නතුනේ ඔබ කල්පනා කරලා ඔබේ ජීවිතේ අප්‍රමාදීව කටයුතු කරලා ඉක්මනින් ඔබේ ජීවිතේ කුසල් දහම් එකතු කරන්න පින්නතුනේ. එහෙමනම් ධර්ම දේශනාව නිමාවට පත් කරනවා. විශේෂයෙන් අද දවස තුල මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන්නට යෙදුණු අපේ මගේ සහෘද බොහෝම කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් වන අපේ අපරකද ආර්ය ඥාන සහෝදර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපට බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කළා. පින්වත් උන්වහන්සේටත් උන්වහන්සේ ඇදූ වැඩූ ආදරණීය පියතුමන්ට මේ පින් ලැබේවා. ඒ වාගේම උන්වහන්සේ ඇතිදරි කළ මේ ලෝකෙට බෙහි කර ආදරණීය මෞතුමියට නිරෝගී සම්පන්නිය උදා වේවා. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව සඳහා මඟ පෙන්වීම සුද්ධ කරමින් කටයුතු කරපු අපේ මණ්ඩපය YouTube නාලිකාවේ අධ්‍යක්ෂක ආචාර්ය අජිත් ප්‍රියතිලක මැතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දිනාටම මාගේ තෙරුවනේ ආශිර්වාදය සතර දළදා වහන්සේගේ විජයශ්‍රී ජයශ්‍රී බෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා පින්වත් ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා.